අපි වැඩි පටන් ගමුනේ එන ෂෝක් පාඩමක් හරි කරන්න යන්නේ අපි අමාරුවක් නෑ අතරම සරල පාඩමක් හරි ඕක කරපුවාම ඉවරයි අපි අද ඔය පාඩමේ මම තුනෙන් එකක් විතර වගේ කරන්න බලාපොරොත්තු වෙනවා මම ටියුට් එක දිනන්නේ ඔයාලා අර මට ටියුට් එක මම කලින් හදලා දීවි මට දාන්න වරුණා ඒකයි මේ ඔයාලට නැත්තම් කලින් සමහරවිට print කරගන්න බැරි වෙන්නේ නැති මේ මටත් print කරගන්න බැරි වුණා ඔයාලට දියා ඉතින් ඒ නිසා මම කියවගෙන යන්නම් ලොකු දේවල් නැහැ. තේරුම් ගන්න බලන්න. මම හැම වෙලාවෙම කියනවා වගේ පාඩම් කරන්න යන්න එපා මේක. තේරුමක් නැහැ. හරි? තේරුම් ගන්න බලන්න. හරි? ඕකේ. අපි එහෙනම් පටන් ගමුනේ. හරි. දැන් ටියුට් එක ගොඩක් අය print කරගන්න බැරි වෙන්නේ නැතිනේ. ටියුට් එක අතර ගන්න. ටියුට් එක නෙමෙයි මේ ෆෝන් එක හරි මොකක් හරි තියෙනවනේ. ඒකේ PDF එක මම ෂෙයා කරලා තියෙනවා. PDF එක ඕපන් කරගෙන හරි අහගෙන ඉන්න බලමු අපි. නැත්තම් මම ටියුට් එක ෂෙයා කරන්නම්කෝ. සමහර අයට හරි අපි කියවගෙන යමු. රයිට් කියවගෙන යමු. හරි. classification of organism. ඔයාලට පේනවද ටියුට් එක? ඔව් සර්. Okay. හරි. Life began in Earth by unicellular organisms. හරි. ඇත්තටම ළමයි පෘථුවියේ ජීවය ආරම්භ වුණේ කාගෙන්ද? unicellular organism කෙනෙක් ගැනනේ. දන්නවනේ ඔයාලා සාමාන්‍යයෙන් ඔය grade 9 science වලට ඉගෙන ගන්නවා. අර evolution of organisms කියලා කොටසක්. ඒකෙදී අපි ඉගෙන ගන්නවා මේ living organisms ලා කොහොමද ඇති වෙන්නේ? පොළොවේ වතුරේ තමයි ඉස්ලාම් පළවෙනි living organism ඇති වුණේ. right? ඒකට ඉස්ලාම ඇල්ගි කෙනෙක්ගෙන් ඊට පස්සේ ඒක මේ ඇල්ගි ටිකක් කාලයක් එයා දියුණු වුණා. දියුණු වෙලා ඊට පස්සේ මොකක්ද උනේ? මාළුවෙක් වගේ සතෙක් වුණා. මාළුවෙක් වගේ සතා ටික කාලයක් යද්දී ඇත්තටම මාළුවෙක් වුණා. මාළුවෙක් වගේ සතා මේ මාළුවා වගේ මාළුවා මොකද උනේ? මාළුවා ඊට පස්සේ ඇම්පීවියන් කෙනෙක් වෙන්න ගත්තා. ඒ කියන්නේ උභයජීවි. උට වතුරේ ගොඩයි දෙකම ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ වතුරෙන් ගොඩට ආපු එක ආපහු ගියේ නෑ වතුරට. ඒකට ඌ තනිකරම පොළවේ ඉන්නේ කිව්වටපත් වුණා. ඔහොම ගිහිල්ලා අවසානෙට මොකෙද? සම්පූර්ණම ජීවීන් හැදිලා තියෙනවා. ඔය කියන process එක ඇතුළේ තමයි. evolution එකෙන් තමයි. ඒකට ඔබ පටන් ගත්තේ දැන් අපි මේ ඉන්නේ. දැන් අපි මේ ඉන්න අපි හරිද? අපි දැන් හිතන්නකො මේ ඉන්න අපි සමහර දැන් අපි දැන් ඇගේ අපේ එක එක එලිමන්ට්ස් නේ තියෙන ළමයිනේ. කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා. මේ එලිමන්ට්ස්. එතකොට සමහර විට අපේ ඇඟේ තියෙන එලිමන්ට්ස් අයිති අවුරුදු 1000 ගාණක් මිලියන ගාණක් ඈත අතීතයේ හිටපු ඩයිනෝසර් කෙනෙක්ට වෙන්න පුළුවන්. හරිද? එහෙම වෙන්න පුළුවන් ඈ. සමහර විට අපේ කියන්නේ නැත්තම් වෙන සතෙක්ගේ වෙන්න පුළුවන්. අපේ මැරිච්ච නෑ කෙනෙක්ගේ වෙන්න පුළුවන්. හරි. ඒ වගේ අර අපේ ඇඟේ තියෙන ඕගන් අපේ ඇඟේ තියෙන අපි හැදලා තියෙන එලිමන්ට්ස් ටික තියෙනවනේ. ඒ එලිමන්ට්ස් ටික හැදලා තියෙන්නේ කොහොමද සත්තු කියන්නේ කලින් හිටපු සත්තුන්ගේ තමයි. රයිට්? හරි කියන්නේ කීයක නෙමෙයි. දන්නවද මේ අපේ ඇඟට එලිමන්ට්ස් කොහෙන්ද එන්නේ කියලා? පෘථිවියට එන්නේ කොහෙන්ද කියලා දන්නවද? අපේ ඇඟේ තියෙන එලිමන්ට්ස් කොහෙන්ද අපේ ඇඟට ආවේ? නිකන් පෘථිවියේදී මැවුණා නෙමෙයිනේ. කොහෙන්ද ආවේ කියලා දන්නවද? අදහසක් තියෙනවද? ඇස්ට්‍රෝ කරනවා එහෙම නැත්නම්? ඒව ආවේ ළමයි මේ කොහෙද? ඇස් මේ ස්පේස් එකේ. ස්පේස් එකේ තියෙනවා සුපර්නෝවා එක්ස්ප්ලෝෂන් කියලා එකක්. ඒ කියන්නේ ලොකු ස්ටාර්ස් තියෙන ලොකු ස්ටාර්ස් කියද්දී ඉර වගේ වනේ ඉර කියන්නේ එන චූටි ස්ටාර් එකක්. හරි?
ඒත් එක බලද්දි නිකන් වෙන gigantic stars තියෙනවා. stars පුපුරපුවාම ඒකට කියන supernova explosion එකක් කියලා. ඒ supernova explosion එකේ තමයි elements හැදෙන්නේ. right? elements හැදෙන්නේ supernova explosion එකේ තමයි ඒ හැදෙන elements space එක පුරා මේ විහිදිලා යන්නේ spread වෙන්නේ ඒ වගේ තමයි. එතකොට අපිට elements ලැබෙන්නේ ඇත්තටම ඔය supernova explosion එකේදී තමයි කියන්නේ දැන් ආය අපිට elements හම්බෙන්නේ නැහැ. supernova explosion එකේදී අර elements තැන් වලට විසිරලා ගිහිල්ලා වදිනවා ගිහිල්ලා එක එක planets වල. ගිහිල්ලා වැදුනහම ඒ elements තමයි හම්බෙන්නේ. ඒකට හරි. ඒක වෙන කතන්දරයක්. කියන්නේ කී එක නෙමෙයිවා. right? එතකොට දැන් ඔය පළවෙනි සතා ඔන්න unicellular organism කෙනෙක්. එච්චරයි මම කිව්වේ. මම මේ කතාව වෙනට කිව්වනේ. right. මම දැනට screen share කරන්න. with time complex multicellular organisms were evolved gradually. අන්න right. කාලයත් එක්ක multicellular organisms ඇති වුණා මෙමීට. Today there are about 8.7 million living species on earth, and there's a great diversity among them. Right. It is easy to study and use them when they are grouped properly. That's what is known as classification කියලා තියෙනවා. හරි. දැන් ඔන්න දැන් ගන්නකො living species 8.7 million තියෙනවා. ඒ කියන්නේ මෙච්චර නේ. මෙච්චර living species මෙච්චර. සත්තු වර්ග මෙච්චර. right? මෙච්චර. එතකොට අපි හරියට ඕක groups වලට කඩාගත්තේ නැත්තම් right? අපිට මුංගව අඳුර ගන්න බෑ. නේද? අපිට මේ හරිය මං විදිහට groups වලට මේක categorize කරගත්තේ නැත්නම් එහෙනම් අපිට සත්තු අඳුර ගන්න බෑ. අපිට දැන් කාට හරි කියන්න හිතන්න පුළුවන් මොන හේකටද ඔය සත්තු ටික ඉතින් ඔය group කරන්නේ? ඔය උන් ඉන්න විදිහට හිටපු දෙන්කෝ මොන හේකටද උන් මේ classify කරන්නේ organisms මොකටද කියලා. right? දැන් ඒක මෙහෙමනේ. දැන් ඇත්තට මොකටද ඕනේ සත්තු classify කරන්නේ? දැන් classification ගැන තමයි ඉගෙන ගන්න අපි. ඇයි classification ඕන වෙන්නේ? මෙහෙමයි. දැන් අපේ evolvement එකත් එක්ක right? අපි evolve උනේ සත්තුන්ගෙන් නේ. එතකොට දැන් ඔය සත්තුන්ගෙන් අපි ගොඩක් ප්‍රයෝජන ගන්නවා. නැද්ද? ගන්නවා. අපේ food contribution එකෙන් සෑහෙන ප්‍රමාණයක් සත්තු දෙනවා. ඊට පස්සේ එක එක diseases වලට බෙහෙත් හදන්න එයාලව ටෙස්ට් වලට පාවිච්චි කරනවා. right? එතකොට ඔය වගේ සෑහෙන ಜಾති දැන් ඔය මල් organisms ලානේ මල් උනත් ගන්න පුළුවන්. living organisms ලා කියපුවමනේ. එතකොට අපේ plants වල production වල ඒ දේවල් වලට තනිකර plants වල යොදා ගන්න. ඉතින් ඒවත් living organisms නේ. එතකොට බලන් ගියාම අපි living organisms ලාම තමයි depend. එතකොට අපි ඒ උන්ගෙන් යැපෙනවා නම් අපි උන්ගෙන් depend වෙනවා නම් අපි හරියට දැනගෙන ඉන්න ඕනේ මොකටද පාවිච්චි කරන්න පුළුවන් මොකටද පාවිච්චි කරන්න බැරි කියලා. right? එහෙනම් හරියට එහෙම දැනගන්න නම් අපි හරියට group කරන්න. group කරේ නැත්තම් නිකන් කලවම් බැලුම වගේ අපිට හිතා ගන්න බැරි වෙනවා. නේද? අන්න ඒකට තමයි ඔය grouping of classification of organisms කියන එක දාගෙන තියෙන්නේ. ඒකට මේ classify කරද්දී හරියට scientifically කරේ නැත්තම් ඕක මෙලොරහක් නැහැ. තේරුමකුත් නැහැ. right? ඒ කියන්නේ අපි තව කතා කරන විනාඩි විතර. හරි. so උතන දෙනවා what is classification කියලා. එනවද ඔයාලට? එනවනේ. what is known as classification කියලා. මොකක්ද ඇත්තටම classification කියන්නේ? උතන කොටුවේ ලියාගමු මෙහෙම. grouping of organisms, living organisms කියලා දාමුනේ. grouping of living organisms into different levels
තියෙනවද ඔයාලට? into different levels based on their common features, common characteristics. Characteristics. Right. Grouping of living organisms into different levels based on their common characteristics is known as classification. Right? ඒ කියන්නේ මොකක්ද? අනිත් පැත්තට අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. Okay. ලියාගෙන ඉවරද කට්ටිය? ඔව් සර්. Okay. හරි. ඔව් සර් ලියලා ඉවරයි. Okay, right. අපි living organism ලා එක groups වලට දානවා මොකක්ද මතද? එයාලගේ common characteristics මත. right? ඒක තමයි කියන්නේ. සරල වෙච්චරයි. හරි මොකක් පාඩම් කරගන්න යන්නේ තේරුම් ගන්න. grouping of living organisms into different levels. එක levels වලට දානවා. මොකක් මතද? based on their common characteristics. හරි? අපි නිකන් දුවත එහෙම පන්තියේ ලකුණු ගන්න 90 එක එක ලකුණු levels 90 අපි ළමයිව බෙදනවා. නේද? එහෙම බෙදුවොත් එහෙම කොහොමද නේ? week අපි හිතමුකෝ ලකුණු 10ට වඩා අඩු නම් අපි කියනවා week කියලා. අර classify කරනවා. අපි ලකුණු 90ට වැඩි නම් අපි කියනවා අම්මර්සලි. මුන් තමයි bright set එක. නේ? ලකුණු වැඩි නම්. එතකොට ලකුණු 70ට වැඩි නම් අපි කියනවා 75ට විතර වැඩි නම් කියනවා ඒකක් ගන්න පුළුවන් set එක. කියලා එහෙම බෙදනවා. නේ? අන්න ඒ විදිහට අපිට classify කරන්න පුළුවන් නේ common characteristic එකක් මත. මිනිස්සුම අපිට classify කරන ඔයාලත් එහෙමනේ. ඔයාලත් කරනවා නේද? නේ? ඒකට වැඩිම ලකුණු දිනු සෙට් එක උන් ටික තමයි වැඩෝ සෙට් එක කියලා නිකන් හිතෙන් හිතනවා කියන්නේ නැහැ. අඩුවේ උන්ටත් එහෙම තමයි. උන්ට බෑනේ. උන්ට වැඩකුත් බෑ, උන්ට ලකුණුත් නැහැ කියන අපි හිතින් හිතනවන්නේ. නැද්ද? එහෙම කරනවා ක්ලාසිෆයි කරනවා හැම වෙලෙම. නේ? හරි. ඒකයි. ඕකේ හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. ඔච්චරයි. ඊට පස්සේ මේ ක්ලාසිෆයි කරන විදි දෙකක් තියෙනවා. right? අපි organisms ලව classify කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඊට කලින් මේ users ටිකක් තියෙනවා. ඇයි අපි organisms ලව classify කරන්න කියලා පොඩ්ඩක් තියෙනවා අපිට කතා කරන්න. හරි. එතකොට පළවෙනි එක තමයි දැන් එක එක සත්තු අපි classify කරලා තියාගත්තේ නැත්නම් මම කිව්වා වගේ අපි නිකන් list එකක් විදිහට නිකන් මිලියන අර 8.7 තියාගත්තොත් එහෙම ලේසි නෑ ළමයි කතා කරන්නේ. උන් ගැන කතා කරන්න ලේසි නෑ. උන් ගැන ඉතින් එකින් එක සත්තු ගැන කියවන්න නෑ. උන් අපි අර මොහොත ගෲප් කරලා තියාගත්තාම දැන් උදාහරණයක් ඇටියට මෙහෙම කියන්නකෝ. දැන් කාට හරි ඕනේ කියන්නකෝ දැන් ඔන්න පන්ති ඉන්නවනේ ළමයි. හිතන්නකෝ ළමයි ඉන්නවා. හොඳ වැඩ කරන ළමයි ටිකක් ඉන්නවා කියලා හිතන්නකෝ. වැඩ කරන ළමයි ටිකක් ඉන්නවා. හරිද? දැන් ඔන්න දැන් වැඩ කරන්නේ නැති එකෙක්ට හිතනවා වැඩ කරන්නේ නැති එකෙක්ට හිතනවා මටත් වැඩ කරන්න ඕනේ මටත් ලකුණු ගන්න ඕනේ කියලා. හොඳයි වැඩ කරන ළමයි සෙට් එකකුත් ඉන්නවා. මැද්ද සෙට් එකකුත් ඉන්නවා. නිකන් මොකුත් නොකරන අපසේ වගේ සෙට් එකකුත් ඉන්නවා. හරි? දැන් අපිට වැඩ නොකරන එකාට වැඩ කරන්න හිතිලා ඌ කොහාටද යන්න ඕනේ? වැඩ කරන උන් ගාවට වැඩ නොකරන උන් ගාවටද යන්නේ? අහගන්න මචං මේ කොහොමද මම බලා පාඩම් කරන්නේ? මොකද්ද මම පාවිච්චි කරන පොත? මේ කාගේද ක්ලාස් එක එහෙම අහන්නේ නැත්. කියන්නේ අහන්නේ කාගෙන්ද? ලකුණු තියෙන උන්ගේද නැති උන්ගේද? තියෙන අය. තියෙන අය. ඒ කියන්නේ අපි අර ක්ලාසිෆයි කරලා තියෙන හොඳයි කියලා ක්ලාසිෆයි කරලා තියෙන උන් ගාවට ගිහලා තමයි අහන්නේ. නේ? ඒකට උන්ගෙන් අර අපිට ඉගෙන ගන්න ලේසි මචං. ඌ කියනවා මචං මෙහෙමයි මචං. මම මචං දවසට පැය 10ක් විතර පාඩම් කරනවා මචං. මං නෝට් ටික ලියනවා මචං ඔක්කොම
ශේහන්සර්ගේ ක්ලාස් එක නැවතන් කියලා කියනවා නේ. එතකොට ඒ විදිහට අර අපිට උන්ගෙන් දැනගන්න පුළුවන් જાතිනේ ක්ලාසිෆයි කරගත්තා නේ. අන්න ඒකයි කතන්දරේ. right? අපිට ලේසි easy to understand. ඊට පස්සේ it's easy to identify distinguishable characteristics of organism. So අපිට distinguishable characteristics කියන්නේ එකිනෙකට වෙනස් අද්විතීය characteristics කියන්නේ organisms ලාට ආවෙනික ඒව අඳුර ගන්න ලේසියි. හරි? ඉතින් කියවගෙන යන්න. Ability to get an idea about the whole biosphere by studying few selected organisms. right? ඔව්. දැන් biosphere කියන ළමයි ජෛව ගෝලය සිංහලෙන් කියනවා. සම්පූර්ණ organisms ලාගේ එකතුව තමයි බයොස්ෆියර් කියලා කියන්නේ. එතකොට ඕක ඉගෙන ගන්න අපිට එකින් එක සත්තු ගැන ඉගෙන ගන්නවට වඩා right අපි ඕක organisms ලා characterize කරලා categorize කරලා ඉගෙන ගත්තොත් ඕක lazy කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ability to reveal relationship between different groups of organisms. right එතකොට මොකක්ද ඔය කියන්නේ? reveal different relationship between different groups of organisms කියන්නේ මේ මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරොත් ඔයාලට හොඳයි නැත්නම් මම ෆෝන් එක දිහා බලාගෙන කියනවද නැත් ඔයාලට මේ මම මෙහෙම මේක දිහා බලන් කියවද්ද ටියුට් එක බලන්න අමාරුද අර කියන්නකො කවුරු හරි සර් ෆෝන් එක බලන්න කිව්වට කමන්නේ. කමක් නැද්ද කමන්නේ සර්. යශාර මල්ලි අවුලක් නැද්ද අවුලක් නෑ. හරි මට අර සැරසැර ලැප් එක ගාවට අතන්න ඔයාලට මම පේන්නෙත් නෑ ඒකයි හරි ඒකට දැන් මෙහෙමයි දැන් ලිවිං ඔර්ගනිසම්ස් ලා අතරේ එක එක රිලේෂන්ෂිප්ස් තියෙනවා ඔව් හරි සරලම දේ තමයි අපි කාගෙන්ද ඉවලුවට් වෙලා තියෙන්නේ ඒ මානරයට එන්නේ අඳුරයි ඒකට මේ රිලේෂන්ෂිප් එක අඳුර ගන්න පුළුවන් නේද දැන් ඔය සීබ්‍රා වගේ සතෙක් කොහොමද ඉවලුවට් වෙලා තියෙන්නේ බූරු වගේනේ සීබ්‍රා ඉවලුවට් වෙලා තියෙන බූරු වගේ උන්ගේ common characteristics තියෙනවා නේ එතකොට ආන් ඒ වගේ අර මේ classify කරන එකෙන් අඳුර ගන්න පුළුවන් අර එක එක living organisms ලා අතර තියෙන සම්බන්ධය දැන් නේ ඒක දැන් උදාහරණයක් කියන්නම් මම දැන් ඔය දැන් අපි ගත්තොත් එහෙම මේ වඳුරු జాති මොකක්ද කීයක් ඉන්නවද නේ බර ගානක් හිටට රිලෙව් జాති අපි එක එක මේ වඳුරු జాති ගත්තොත් එහෙම එතකොට උනුත් උංගුන් අතරත් සෑහෙන රිලේෂන්ෂිප්ස් තියෙනවා චිම්පන්සි කියයි බැබුන් කියයි ගෝරිල්ලා කියයි ඔක්කොම ඒ කැටගරි එකේ උන්ගේ රිලේෂන්ෂිප්ස් තියෙනවා ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් හරි ඊට පස්සේ අවසාන එක identification of organisms with economical uses to human අන්න මිනිහට වාසි වෙන organisms ලා අඳුර ගන්න පුළුවන් හරි එකක් හරි ඊට පස්සේ දැන් ඔන්න methods of classification මම හොඳට කියවන්න මේ uses ඒව මේවා හරිද කෙන් දෙකක් විතර නිකන් ඔළුවේ තිබ්බනම් ඇති ඔක මතක වෙනකොට පාඩම් කරගන්න ඕනෙත් නැහැ එක්සෑම් එකට papers අරම මේවා කරලා අපිට කොට දා ගන්න පුළුවන් right පාඩම් කරන්න එපා පුළුවන් තරම් තේරුම් ගන්න. කියවලා බලලා ඇයි මේක මෙහෙම වුනේ? ඇයි මේක මෙහෙම වුනේ කියලා තේරුම් ගන්න බලන්න. හරි? ඊට පස්සේ methods of classification of organisms. right? කියවගෙන යන්න. එතකොට Aristotle තමයිලු පළවෙනි එකානේ. Aristotle is the first person to do a scientific classification of organisms. so එතකොට Aristotle පළවෙනි person මේ මොකක්ද? classification එකක් ගැන කතා කරපු. In 18th Anno Domini, Carolus Linnaeus introduced a successful classification. හරි. එතකොට Carolus Linnaeus හරි එයා කියන්නේ දැන් මේ සාමාන්‍යයෙන් ඔය ඇරිස්ටෝටල් ලා හිටපු කාලේ බර ගණන්. ඒකට ඒ කාලේ එච්චර හොඳ classification system එකක් තිබුණේ නෑ. ඇයි දැන් ඔතන ඉස්සරහට කතා කරනවා මේ artificial classification කියලා. right? දැන් පාඩම ආපුවම මම කියන්නම් ඇයි ඒ කියලා. ඊට පස්සේ හොඳ එකක් ඉදිරිපත් කරාලු මේ Carolus Linnaeus කියන එක්කෙනා 18th century එකේදී. right?
ඒක නත් ඔයාලා ලොකුවට නෑ. මම නිකන් අර තියෙන නිසා පොතේ තියෙන නිසා ඔයාලට වාක්‍ය දැම්මේ just. All living organisms on earth are classified by two methods. Right. ඇත්ත. අපිට living organisms ලා අපිට විදි දෙකකට ප්‍රධාන ක්‍රම දෙකකට categorize කරන්න classify කරන්න පුළුවන් ඇත්තටම. එකක් තමයි natural classification, අනිත් එක තමයි මොකද්ද? artificial classification. Right. ඔතන පල්ලෙහා කොටුවක් ඇති එතන ලියා ගන්න ඕනේ. natural classification, sorry, artificial ලියන්න. artificial classification. Natural classification. හරිනේ? හරි. මම කියන natural classification කියලා කියන්නේ මොකක්ද? artificial අපිට artificial ඉස්සලා. හරි. artificial classification කියන්නේ මොකක්ද? දැන් මෙහෙමයි. දැන් ඔන්න අපි බාහිරින් පේන features අනුව විතරක් living organisms ලා categorize කරනවා. බාහිරින් පේන අපිට externally පේන characteristic මත විතරක් අපි living organisms ලා මේ බෙදනවා. කොහොමද? එහෙම. අපි දැන් හිතුවොත් එහෙම මම අඳින් එක ලියන්නම්. පිහාටු තියෙන සත්තු පැත්තක. පිහාටු තියෙන සත්තු පිහාටු හරි පියාපත් හරි පිහාටු තියෙන පිහාටු ඇත්තෝ පිහාටු ඇති පිහාටු නැති කියලා බෙදනවා. ඇති උන්ට මට බර ගානක් ලියන්න පුළුවන් නේ මොනවද ලියන්න පුළුවන්? කුරුල්ලා. මොනවද කුරුල්ලා? කපුටා. අවුරුදු ගිරව. දාන්න පුළුවන් නේ. හරි. අවුරුදු. තව මට දාන්න පුළුවන් බත් කූර. සමනවලු. තව මීමැස්ස. ඔන්න පිහාටු නැති කොටන දාන්න පුළුවන් මොනවද? අලිය දාන්න පුළුවන් නේ. ජිරා, ඔටුවා නේද? ඒකට ගස් එව්වක් දාන්න පුළුවන්. ඒකට දැන් ඔයාලට පේනවද නිකන් මේකේ ගැළපීමක් තියෙනවා කොහෙවත්? දැන් ඔන්න කපුටයි ගිරවයි බත් කූරයි අතර ගැළපීමක් තියෙනවා. ඒක පිහාටු නම් තියෙනවා. මට අපිට නිකන් හරි නෑ වගේ ගතියක් තේරෙන්නේ. ගැළපෙන්නේ නෑ ගතිය. නේද? එතකොට දැන් මෙතන දැන් අපි ඕන මීමැස්සක් දාමු. ගැළපෙන්නේ. මෙතන දාන්නකෝ මේ අර මොකද්ද අලිය ගාවට අලියා ඉන්න පැත්තටම කොහොමද දාන්නේ? හාල්මැස්ස ගැළපෙන්නේ. අපිට මේ විදිහට අපි බාහිරින් externally appear වෙන characteristics මත විතරක් අපි organism classify කරන එකට කියනවා artificial classification කියලා. right මේක example එකක් විතරයි මම කිව්වේ. මේකේ successful නෑ. right අපිට තව classify කරන්න පුළුවන් කොහොමද organisms ලා? අපිට තව classify කරන්න පුළුවන් organisms ලා කොහොමද? දැන් මේ නිකන් කවුනේ මම කිව්වේ පිහාටු ඇති පිහාටු නැති කියලා කිව්වා. right අපිට පුළුවන් අවකොනවද පිහාටු ඇති පිහාටු නැති අව අපි හිතමු නැට්ටක් තියෙන නැට්ටක් නැති කියලා ගත්තොත් නේද? ඒත් එහෙම තව මොනවද ගන්න? දැන් අපි මොනවාරි ෆීචර් එකක් කියමු. බිත්තර දානෙමු කියලා. බිත්තර දාන සහ නොදාන. right බිත්තර දාන නොදාන කියලා ගමු අපි. බිත්තර දානෙම අපිට කුරුල්ලෝ ගන්න පුළුවන්. නේද? එතකොට තව මොනවද ගන්න? තව ගන්න පුළුවන් අපිට එක එක ඉන්සෙක්ට්ස් ලා. කොහොමද? එතකොට බිත්තර දාන්න නැතිව
mammals ලා තවම තව වෙන සෙට් එකක් ඉන්නවනේ vertebrates ලා ඉන්නවා invertebrates ලා උන් බිත්තර දාන්නේ නැහැ. එතකොට බිත්තර දාන්න නැති උන් පැත්තට දාන්න පුළුවන් අපිට man human දාන්න පුළුවන්. අපිට දාන්න පුළුවන් කවුද? අපිට දාන්න පුළුවන් ඕනනම් මේ ගොළු බෙල්ල දාන්න. අපිට දාන්න පුළුවන් ප්ලැනේරියා වගේත් දාන්න පුළුවන්. ඔව්. පණුවෙක් ප්ලැනේරියා කියන්නේ. දැන් පණුවයි මිනිහයි අතර ලොකු සම්බන්ධයක් නැහැ. අන්න ඒ වගේ අර කිසිම ගැළපීමක් නැහැ. අපිට කැටගරයිස් කරන්න පුළුවන්. කිසිම ගැළපීමක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ආටිෆිෂල් ක්ලාසිෆිකේෂන් කියලා කියන්නේ. රයිට්? අපි කියවගෙන යන්න. The ordering of organisms into groups on the basis of non-evolutionary features. Sorry. Non-evolutionary features මත organisms ලව classify කරන එක තමයිලු artificial classification කියලා කියන්නේ. Following are some examples for artificial classification. Grouping of animals as animals with wings and animals without wings. Make up. Classification of plants as ornamental plants, herbal plants and poisonous plants. Herbal plants කියලා අපි එක පැත්ත ඖෂධීය පැත්ත. ඊට පස්සේ මොනවද? Ornamental plants. විසිතුරු පැල කියලා තව සෙට් එකක්. හරිද? ඊට පස්සේ poisonous plant. විෂ පැල කියලා තව සෙට් එකක්. right? ඔය විදිහට අපිට හිතන දේවල් විතර කැටගරයිස් කරන එක තමයි නිකන් එහෙම කියන්නේ. Artificial classification කියලා කියන්නේ. Classification of animals as animals who can fly and animals who cannot fly. Animals who can fly කියපුවම එන බර සෙට් එකක් ඉන්නවා. cannot එකෙත් බර සෙට් එකක් ඉන්නවා. Animals who can fly set එකේ mammal කෙනෙකුත් ඉන්නවා. වවුල, bat උට fly කරන්න පුළුවන්. නේ? Okay. ඊවගෙන යන් අපි there are many weaknesses in artificial classification under the criteria of presence of wings in the above example. Birds and insects both are included into a single group, right? කුරුල්ලයි insects like එකම දෙගොල්ලම එක group එක අවුල්. But they belong to two groups when considering evolutionary relationship. ඇත්තටම evolutionary relationship බලපුවාම birds like මොනවාද මුනුයි අතර ලොකු සම්බන්ධයක් එහෙම නැහැ. ඒ කට්ටිය ගොඩක් different groups දෙකක්. Insects like birds. එකයි මේ කියන්නේ. Okay. හරි. එතකොට ඔන්න ඊළඟට හොඳ කියන්නේ වැදගත් classification method එක natural classification method එක. Natural classification. The classification of organisms which depicts the evolutionary relationships among living organisms. Living organisms ලා අතර evolutionary relationships පෙන්නන categorizing method එක තමයි මේ natural classification method කියලා කියන්නේ. Right. In natural classification, morphological, physiological, cytological and molecular biological features of organisms are considered. මෙතන morphological කියලා කියන්නේ ඔය වචන බාහිර අහනේව නෙවෙයි. morphological කියලා කියන්නේ අර රූපේ බාහිරින් පේන කියන එක. cytological කියන්නේ නිකන් කොහොමද ඒක කියන්නේ? භෞතික විද්‍යාත්මක. cytological කියන්නේ cellular පැත්තෙන් ගත්තා. molecular biological කියන්නේ නිකන් අර යාලගේ molecules වල features ගත්තා. එමෙච්චර හිතන්න එපා. නිකන් අර යාලගේ හැමදේම ගැන හිතලා කියනවා. හැමදේම ගැන හිතලා උන්ගේ ඇවිදින විදිය, කන බොන විදිය, උන්ගේ මැගේ හැටි, උන්ගේ cells හැදලා තියෙන්නේ කොහොමද, උන්ගේ skeleton එක කොහොමද, vertebrate කියන හැමදේම මත තීරණය කරලා සිද්ධ කරන classification එකක් තමයි natural classification කියලා කියන්නේ. ඒකයි කියන්නේ. The natural classification possess below features. හරි? natural classification එකෙන් පල්ලෙහා features තියෙනවලු මොකක්ද? එකක් තමයි මේකෙදි එක එක organisms ලා අතර තියෙන relationships හොඳට පේන්නවලු. right? එතන හිස්තනේ ලියා ගන්න ඕන points දෙකයි ලියන්නේ ලියා ගන්න. පළවෙනි එක
ඒකත් බොන ගමන් හිටියේ. පළවෙනි මොකක්ද? explains the relationships. Explain the relationship between organisms of the same species. Explain the relationship between organisms of the same species. Right? It's natural, no? ඊළඟ එක මං ලියුවට පස්සේ හැල්ලි කරන්න ඈ. Explain evolution නිකන් D වගේද පේන්නේ. හරිලා ඔයාලට කියන දෙයක් තියෙනවා ළමයි. මේ දැන් අපි මෙතන දැන් ඔයාලා 10යි ඉන්නේ. ලබන අවුරුද්දේ කෙලින්ම 11ට යන්න කලින් පොඩ්ඩක් ඉගෙන ගත්ත දේවල් මතකයිද කියලා චුට්ටක් බලන්න අපි පොඩි ටෙස්ට් එකක් ඔයාලට ලෑස්ති කරලා තියෙනවා. ඒකට අපි ඔයාලට මම හිතන දින ගෲප් වලට දාලා ඒවල ඇඩ් කරලා තියෙන්නේ. පුළුවන් නම් ඔයාලා අනිවාර්යෙන් ටෙස්ට් එක කරන්න. කියන්නේ ලොකු මහ ලොකු ටෙස්ට් එකක් නෙමෙයි. එහෙන MCQ 20ක් නැත්තම් 10ක් විතර වගේ හම්බෙන්නේ. ඒකට හරිම ලේසි. පාඩම් පොඩ්ඩක් නෝට්ස් ටික බලා ගන්න. කොහොමවත් ඔයාලා පාඩම් කරනවා නම් ගැටලුවක් නැහැ. වැඩිම ලකුණු ගන්න කට්ටියට තෑගිත් හම්බ වෙනවා. මේක 6 ඉඳලා 11ට යනකම්ම තියෙන එක. සබ්ජෙක්ට්ස් තුනටම ICT අපි කරන ICT maths science ඔය තුනටම තියෙනවා. එතකොට term test එකක් වගේ පොඩි MCQ 10කුයි essay short answers 10කුයි වගේ තියෙන. ලේසි. පාඩම් කරන්න හරි පොණහරි පොණට බලා ගන්න අනිවාර්යෙන් exam එක ලියන්න කට්ටිය. right? හරි. එතෙන්දී explain the natural relationship between organisms of the same species. Same species කියන්නේ එකම જાති. මොනද එකම જાති? දැන් ඔන්න උදාහරණයකට ගන්නම්කෝ මම ගන්නම් same species. මම ගන්නම් invertebrates ලගේ මම ගන්නම් birds ලා ගන්න. right? birds ලා අතර තියෙන relationship එක මට මේක explain කරන්න පුළුවන්ලු. කොහොමද? දැන් උදාහරණයක් ඇටියට natural classification එක අපිට දැන් ගත්තොත් එහෙම පැස්බරා කියන සතා කුරුල්ලෙක් නෙමෙයි. කුරුල්ලෙක් නේද? දැකලා නැද්ද පැස්බරා අර වේගින් උට පට්ට වේගින් දුවන්න පුළුවන් ඈ. ඌත් එක අර මිනිහෙට එහෙම දුවලා බේරෙන්න බෑ. කුරුල්ලෙක් උට පියාඹන්න පුළුවන්ද බෑ? පියාඹන්න බෑ. ඒකට ඇයි එහෙම වෙලා තියෙන්නේ? දැන් සාමාන්‍යයෙන් ඌට පියාඹන්න කියන උගේ බොඩි weight එකත් එක්ක ඌට පියාඹන්න බෑ. ඌට පුළුවන් මොකද? දුවන්නනේ. ඒකට රාජලි අපි දැන් ගත්තොත් එහෙම උකුස්සර කොහොමද? ඌ දුවන්න පුළුවන් එකද? නෑ ඌට දුවන්න බෑ. ඌට පුළුවන් මොකද්ද? පියාඹන්න. ඌට අර ගොදුරු අල්ල ගන්න මේ විදිහට අර මේ ක්ලොව්ස් තියෙනවානේ. කඩේට කියන්නේ? ක්ලොව්ස් කියන්නේ මොනවද? අර කොටින් එකේ තියෙන ක්ලොව්ස් මොනවද ඒකට කියන්නේ? Talons. ආ? Talons. ඇහුන්නේ නැහැ.
challenge challenge අර නියපොතුනේ ඔව් අන්න නියපොතු නිය හොඳ අර close නියපොතු තියෙනවනේ එතකොට ඒ ඇයි උට ඒක වෙලා තියෙන්නේ උට ඒක හම්බෙලා තියෙන්නේ ඌ අර ප්‍රේ දඩයන් කරන්න හන්ටින් වලට සබාදා අනුතරේ කරලා තියෙන හින්දා right හැබැයි අපි ගත්තොත් එහෙම අපි දැන් නිකන් කුරුල්ලන්ටත් තියෙනවද නිකන් මේ වගේ නියපොතු තියෙනවද නැහැ උන්ට ගොඩක් එච්චර මේවා නැහැ පෙන්ගුයින් වගේ ගත්තොත් එහෙම wood bird කෙනෙක් නේ ඒකට උට අර පැස්බරාගේ වගේ ලොකු ඇඟකුත් නැහැ උට ක්ලෝස් උත් නැහැ උට තියෙන හොටක් විතරයි නේ එක එක අර උට අර තමන්ගේ රික්වයර්මන්ට් එක අනුව නේචර් එකෙන් අවශ්‍ය දේවල් ටික දීලා තියෙනවා right එතකොට මේකෙදී ඔය natural classification method එකේදී දැන් අපි ඉගෙන ගන්නේ ඔයාලට ඔය මං කියන කාරණා සමහරක් ඒවා පැහැදිලි නෑ මොකද අපි ඔය natural classification system එකේ නිකන් උඩින් අත ගන්නවා විතරයි අපි අත ගාගෙන යනවා විතරයි මෙහෙම බෙදනවා කියලා. ඕකේ ළමයි in depth තව බෙදනවා. දැන් අපි ඔය බෙදනවනේ ඔය ඉස්කෝලේ ඉගෙන ගන්න ඇති. ඔය ඉගෙන ගන්න ඇති පාඩම. ඔයක domain eukarya එහෙම ඉගෙන ගන්නවා. protista sorry archaea bacteria eukarya ඉගෙන ගන්නවනේ. ඒකට දැන් මේ ප්‍රධාන තුනනේ. ඊට පස්සේ තව යටට ඉගෙන ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම animals ලගේ. right? ඒකට මම ඔයාලට කියලා දෙන්නම් අර taxonomy කියලා එකක් තියෙනවා. taxonomy. උඩ ඉඳලා පල්ලෙහාට එන එක. ටියුට් එකේ දාලා තියෙනවා ඒක. ඒකට ඒක අරන් ගත්තම අපි මීට වඩා يعني අපිට ඔය පොතේ උගන්වනවට වඩා අපි living organisms තව බෙදෙනවා. හරි? family කියලා එකක් තියෙනවා. කියන්නේ living organisms වගේ තව family කියලා එකක් තියෙනවා. species කියලා එකක් තියෙනවා. හරි? ඒකට ඒ අනුව sub category මේ sub species කියලා තියෙනවා. උපවිශේෂ. එහෙමෙන් බෙදද්දී ඒ සම්පූර්ණ මෙතඩ් එකකින් අර එක එක living organisms අතර relationships සම්බන්ධතා පැහැදිලි කරන්න පුළුවන් කියලා කියන්නේ. උලුර ගන්න දාන්න. ඊළඟ එක evolution relationships among different organisms. වෙනස් සත්තු අතර තියෙන relationships කොයි වගේද කියලා බලනවා. අර උදාහරණයකට මම කිව්වේ අර මිනිස්සුයි apes like වානරයෝ අතර තියෙන සම්බන්ධතාවය කොයි වගේද? නේද? තව ඒකට fish like amphibians like අතර තියෙන සම්බන්ධ කැටගරි දෙකක්නේ. අතර තියෙන සම්බන්ධතාවය. ඒ වගේ අර එක දේවල් රිවීල් කරගන්න පුළුවන් කියලා කියන්නේ. නේ? ඒකට birds like reptile like අතර තියෙනවා සම්බන්ධතාවයක්. reptiles ලා කියන උන් sorry birds ලා කියන උන් හැදුනා කියන්නේ reptiles ලා. උරගෙයින්. නේ? ඒ වගේ දේවල් ටිකක් තමයි ඔය කියන්නේ. right? ඒක අමාරු දෙයක් නෙමෙයි. මත් ඒක බිලෙන්නම්. right මේක ලියා ගන්න ඇතිනේ ඔන්න මම ටිකක් ඔය අලගේ පොතේ දෙනවා පොයින්ට් එක මේ ටැක්සොනොමි කියන වචනේ ඒ නිසා මම ටැක්සොනොමි එකක් දාලා දෙනවා ඔයාලට පොතේ ඉගෙන ගන්නවත් කියලා කොහෙවත් නැහැ ඊළඟ පිටුවට යන්න in natural classification organisms are grouped into taxonomic levels in a hierarchy of categories right ඔන්න බලන්න මොකද්ද මේ කියන්නේ කියලා දැන් ඔය පල්ලෙහාට උඩින්ම දෙනවා domain එක domain කියන්නේ ළමයි අධිරාජධානිය. හරි? ඒකට කැටගරයිස් කරද්දී අධිරාජධානි තුනක් හම්බ වෙනවා අපිට. domain තුනක් හම්බ වෙනවා. අපිට පල්ලෙහා එන්නම දෙනවා ඉගෙන ගන්න. හින්දා පිළි කතාවක් ඕනේ නැහැ. domain එක ආයෙ බෙදෙනවා kingdom වලට. domain එකේ ඉන්නේ උන් ආයෙ kingdom එකට බෙදෙනවා. kingdom එකේ ඉන්න එක phylums වලට බෙදෙනවා. right? එතකොට phylum එක ආයෙ class වලට බෙදෙනවා. class එකේ එක order එකට බෙදෙනවා. family order එකක family එකට බෙදෙනවා genus එකට බෙදෙනවා species එකට බෙදෙනවා දැන් ළමයි මිනිස්සුන්ගෙත් එහෙමනේ ඔකනේ නැද්ද ඔය මිනිස්සුන් අර ලංකාවේ එහෙම නම් ගොඩක් නැතුව ඇති ලංකාවේ තියෙනවා යම් ප්‍රමාණයක් ඉන්දියාවේ ඔක ලොකුවටම තියෙනවා මොකද්ද මිනිස්සු බෙදෙනවා හැම වෙලේම මම ඔය මොකක් හරි ෆිල්ම් එකකදී දැකලා දෙයක් තමයි කෙනෙක් දැන් මොකද්ද ෆිල්ම් එක කියලා. ඒ මිනිස්සු මාර ඉදිරියේ උන්ගේ අර දන්නකො දැන් අපි ගත්තොත් එහෙම කවුරු හරි අපි ගමුකෝ අපේ ඉන්න කවුරු හරි ගමුකෝ අපි තිසුක කියලා ගන්න. තිසුක. හරි? තිසුක මොකද කන්ට්‍රි එක ශ්‍රී ලංකාව. හරි? ඊට පස්සේ
තව මොකද්ද? මොකද්ද ලැන්ග්වේජ් එක? නෑ අපි කමු ජාතිය සිංහලනේ. සිංහල. තව බෙදුවොත් එම ආගම ආය බෙදෙන ආගම බුද්දිසම්. බුද්දිස්ට් කියලා. තව කැටගරිස් වලට තව බෙදන්න. right? එතකොට ඉන්දියාවල එහෙම මිනිසුන් එහෙම සෑහෙනෙන් බෙදන්න පුළුවන්. එතකොට මොකද්ද බ්‍රාහ්මණ කියයි බ්‍රාහ්මණකේ තව උපබ්‍රාහ්මණ කියයි ඊට පස්සේ තව කුලක තියෙනවා තව යටට බෙදෙනවා. එතකොට ඒ විදිහට අර මිනිස්සු බෙදිලා ඉන්නේ. තව ඕනනම් බෙදන්න පුළුවන් කොහොමද? ඊට පස්සේ පහත රටද උඩ රටද කියලා. ඊට පස්සේ තව බෙදන්න පුළුවන් කොහොමද? කොහොමද? ලග්නය අනුව බෙදන්නත් පුළුවන්. ලග්නේ මොකද්ද? උපන් වෙලාව මොකද්ද? ඔය කියන්නේ අර කාරණා අපිට ඕන තරම් එහෙම බෙදන්න පුළුවන් කැටගරිස්. right? එතකොට එහෙම තමයි ඔය ටැක්සොනොමි කියන්නේත් ඒ වගේ. දැන් උදාහරණයක් ඇටියට ඔයාලට මම දීපු ටියුට් එක ගන්නකො. ටියුට් එකේ තියෙනවා මේ වාහනක දැන් ඔන්න මේ සතෙක් මං ඇඳලා තියෙනවානේ. මං ඇඳලා නෙමෙයි එක. ෆොක්ස් නරියා. උගේ ඩොමේන් එක මොකද්ද? ඩොමේන් එක යූකැරියා. හරි? කින්ග්ඩම් එක තමයි කින්ග්ඩම් ඇනිමාලියානේ. ඇනිමාලියා එකේ ෆයිලම් එකක් තියෙනවා. يعني සබ් කැටගරි එකක් තියෙනවා. මොකක්ද? කෝඩේටා කියලා. කෝඩේටා වල තියෙන සබ් කැටගරි එකක් තියෙනවා. ඒකේ එකක් තමයි ක්ලාස්. ක්ලාස් එක තමයි මැමේලියා. මැමේලියාගේ සබ් කැටගරි උපකුලකයක්. මේක මැමේලියා ආයෙ බෙදෙනවා. මැමේලියා වල තියෙන එකක් තමයි ඕඩර් එක. කානිවෝස්. මෙතනින් එහාට මම ඉගෙන ගන්න නෑ. මම ඉගෙන ගත්තේ මම A level කරලා ඉගෙන ගත්තේ මෙතන ඉවරයි. කානිවෝස්. කානිවෝස්ලා ආයෙ බෙදෙනවා කොහමද? ෆැමිලි එකට. කොහොමද තව බෙදෙනවා. නේ? තව බෙදෙනවා. අර මම කලින් කිව්වේ සිංහල ජාතිය ශ්‍රී ලංකාව ඊට පස්සේ ආගම මොකද්ද රට ලංකාව ඊට පස්සේ ආගම ජාතිය සිංහල ආගම බෞද්ධ ඊට පස්සේ මේ බෞද්ධ වලත් බෙදෙනවනේ මේ තේරවාදීද නැත්නම් ආයෙ එහෙම යටට බෙදෙනවා. ආංගේ තමයි හයිරාගි එකක් කියලා කියන්නේ. උඩින් ඉඳලා පල්ලෙහාට එන්නේ. right? තේරෙන්නේ නැති කියලා මම හිතනවා ඈ. තේරුණාද කට්ටියට? ඔව්ද? ආන්ගෙම තමයි ලිවිං ඕගනිසම්ස් වල බෙදලා තියෙන්නේ කියලා කියන්නේ. right? තේරුම් ගන්න. okay. domain system classification. ඔන්න ඔය තමයි සාර්ථකම සිස්ටම් එක මොනවා හරි ලිවිං ඕගනිසම්ස් වල classify කරන්න හදපු. right? Natural classification is the most appropriate system to classify organs. right? තමයි සාර්ථකම එක. Different scientists have introduced different classification methods from far. So, different scientists ලා එක methods හොයාගත්තා living organisms වල classify කරන්න. One of them is the 5 kingdom classification system introduced by Robert Whittaker. Robert Whittaker කියන එක කෙනා 5 kingdom රාජධානි පහක classification එකක් ගෙනාවලු. මම මතකයි ඒක මොනෙරා plant එකේ කියෙ එහෙම තිබ්බා. මොනෙරා කිව්වේ algae වලට එහෙම. මට මතක නැහැ හරියටම. Modern classification is the classification by Carl Woese in 1990 with 3 domains. These domains are කියලා තියෙනවා. domain කියන්නේ ළමයි අධිරාජධානි. ඒකට මේ ලෝකෙ ඉන්න හැම සතාම මේ ලෝකෙ ඉන්න අපි ඇතුළේ හැම සතාම හරි කොටස් 3කට බෙදන්න පුළුවන් ප්‍රධාන මොනවද කියලා බලමු. පල්ලෙහා බින්දුවේ දීලක් තියෙනවා මොනවද? මොන ලියා ගන්න විතරයි තියෙන්නේ. මොනවද? living organisms ලා බෙදන්නේ කොහොමද? ආකියා bacteria eukarya ආකියා bacteria eukarya දැන් උතරින් අපි ආයිති වෙන්නේ කොයි කොටද? eukarya ආකියා කියන්නේ බැක්ටීරියා වගයක්ම තමයි. හැබැයි එන පරණ කාලේට බැක්ටීරියා මුන් නිකන් අර මුකුන්ද අර ඩෙඩ්පූල් වගේ එකක් මේ ආකියා කියන්නේ.
ලේසියකට විනාශ කරන්න බෑ නේ උන්ව මරන්න අමාරුයි උන් මේ හැමතැනම නේ මුන් හිටියොත් හැමතැනම බඩු පැගට්ටනවා මිනිස්සුන්ට ඇයි මුන්ට පුළුවන් ලෙඩ හදන්න මුන් මරන්නත් හරි අමාරු නේ මුන්ට නොයසි මැරෙන්නේ නැතුව සෑහෙන කාලයක් ඉන්න පුළුවන් ඒකයි ඔය කියන්නේ රයිට් ඕකේ අපි යන් එනවා ඔන්න පල්ලෙහා නිකන් දීලා තියෙනවා පින්තූරේම බැක්ටීරියා ආකියා යූකැරියොට් ඊට පස්සේ දැන් ඔතනින් අපි දැන් ආයෙත් ඉස්සෙල්ලාම කතා කරනවා ඩොමේන් ආකියා right prokaryotes prokaryotes කියනම අපි ඔය ඉගෙන ගන්නවා ඒ level වලදී ප්‍රාග්ඥස්ටික කියලා ප්‍රාග්ඥස්ටික කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් හොඳට ඩිවෙලොප් වෙච්ච නැති එවුන් තමයි prokaryotes කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපේ ගත්තොත් එහෙම ළමයි අපේ human cell එක මෙහෙම ගත්තාම මේකේ ප්ලාස්මා මෙම්බ්‍රේන් එකක් තියෙනවා වටේට මැද්දේ නියුක්ලියස් එකක් තියෙනවා නේද මැද්දේ නියුක්ලියස් එකක් තියෙනවා ඒකේ ක්‍රෝමෝසෝම්ස් තියෙනවා මයිටොකොන්ඩ්‍රියා තියෙනවා නේද ගෝල්ගි බොඩීස් තියෙනවා එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් තියෙනවා රයිබෝසෝම්ස් තියෙනවා ගොඩක් ಜಾති මේකේ හර පිළිවෙලට මේ වෙලා තියෙනවා හැබැයි ඔය යූකැරියා මේ සෝරි ආකියාවන්ගේ එහෙම නැහැ උන්ගේ මෙහෙම සෙල් එකක් තියෙනවා උන්ට DNA කියලා එකක් කියන්නේ නියුක්ලියස් කියලා එකක් නෑ උන්ගේ ප්ලාස්මිඩ් කියලා මෙහෙම DNA කෑල්ලක් විතරයි තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියාත් හරියට නෑ නිකන් රයිබෝසෝම් කියනවා මේ නිකන් හරියට ස්ට්‍රක්චර් එකක් නෑ ඕගනයිස් වෙලා නෑ ඒකයි ප්‍රෝකැරියෝට්ස් කියන්නේ ආන් මේ වගේ උන්ට උන්ට හරියම නියුක්ලියස් එකක් කියලා මේ ගෝල්ගි බොඩිස් එහෙම මොනවත් නෑ නිකන් හැදිලා තියෙනවා අර මේ තියෙන ඕගනෙල්ස් මේ මයිටොකොන්ඩ්‍රියා ගෝල්ගි බොඩිස් එතකොට ක්ලෝරෝප්ලාස්ට් ආන් ඒ වගේ ඕගනෙල්ස් හරියට ඩිවෙලොප් වෙලා නැහැ මේ උන්ගේ. ඒ උන්ට තමයි කියන්නේ ප්‍රෝකැරියෝට්ස්. අනිත් එක මෙයාලා වැඩි හරියක් මේ මෙම්බ්‍රේන්ස් වලින් වට වෙලා තියෙන්නේ. නියුක්ලියස් එකේ මෙම්බ්‍රේන් එකකින් වට වෙලා මයිටොකොන්ඩ්‍රියාගේ මෙම්බ්‍රේන් එකකින් වට වෙලා මෙයාගේ මෙහෙම මුකුත් ඕගනෙල්ස් නියුක්ලියස් මොකද්ද මේ මෙම්බ්‍රේන් එකකින් වට වෙලා නැහැ. ඒකයි ඔය කියන්නේ. රයිට් ඕකේ. පැහැදිලිද? එතකොට බැක්ටීරියා ආගියවුන් දෙගොල්ලම මෙහෙමයි. උන්ටම තියෙන ප්‍රෝකැරියෝටික් cellular organization එක right membranes වලින් මේවා ආවද වෙලා නැහැ ඒකට මේවා develop වෙලා නැහැ organelles හරියට right සරල උදාහරණයක් කිව්වොත් එහෙම මම මෙහෙම කියන්නම් අපි දැන් ගත්තොත් එහෙම අපි ගමුකෝ ගැඩවිලෙක් හරි පණුවෙක් හරි දැන් එළියෙන් බලපුවන කෙනෙක්ට උගේ අත් දෙකක් පේනවද ගැඩවිල වගේ පේනවද නෑ කකුල් දෙකක් නහයක් කටක් එවුව උට ඕනේ නැතුව නෙමෙයි උට එවුව හරියට නෑ ඕගනයිස් වෙලා නේද දුමුට උට කන් ඇහෙන්නත් ඕනේ ඇස් පේන්නත් ඕනේ ඒවට නෑනේ නේ එතකොට හරියට ඌ තව ඕගනයිස් වෙලා නෑ හැබැයි අපි ගත්තාම අපිට කන් දෙකකුත් තියෙනවා අපිත් නිකන් අර මස් ගුලිය වගේ නෑනේ අපි නේ අපිට අතපය තියෙනවා අපි නිකන් පණුවෙක් වගේ නෙමෙයි. ඇයි අපි හොඳට වෙල් ඕගනයිස් වෙලා. අපි ඩිවෙලොප් වෙලා. නේ? අන්න ඒ වගේ ඒ දෙක මුංගේ නැහැ. හැබැයි එහෙමයි කියලා දැන් උන් ඕගනයිස් උනේ නැහැ කියලා. උන් ගැඩවිලු නැද්ද පරිසරේ? පරිසරේ දැකලා නැද්ද ඉන්නවා? බිමක් උදල්ලා ගමන් ඉන්නේ අර දෙකට කැපිලා පණුව වගේ දඟලන්නේ. නේ? ඉන්නවා. ඒ වගේ තමයි. මුන් ඕගනයිස් උනේ නැහැ කියලා උන් මැරෙන්නේ නැහැ. උන් ඉන්නවා. හැබැයි උන් ඕගනයිස් වෙලා නැහැ. තේරුණානේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා හරි okay they have prokaryotes belong to this domain they have ability to live in the extreme environmental conditions like volcanoes deserts hot springs ocean beds high saline environments and polar ice caps ඒකට අපි මිනිහෙට යන්න පුළුවන් තැන් වල නෙමෙයි උන් ඉන්නේ. ඉන්න පුළුවන් වෙන. කාන්තාරවල, ගිනි කඳු වල, පෝලා අයිස් කැප්ස් වල, අයිස් කුට්ටිය ASCII high saline environments කියන්නේ ලුණු තියෙන තැන් කියන. ලවණ සහිත ජලයක. ocean beds, hot springs අර කොරෝනා වගේ නම් වෛරස් එක අපිට අර උණු වතුර ටිකක් ගාලා මේ නිකන් hand sanitizer ටිකක් ගාලා මරන්න පුළුවන්. මූ එහෙම මරන්න බෑ. They are not sensitive to most antibiotics. Therefore, they cannot be destroyed by antibiotics.
ඔය ඇන්ටිබයොටික්ස් කියන්නේ මොනවද? ඇන්ටිබයොටික්ස් කියන්නේ ඔය බැක්ටීරියා වලින්ම විෂ වලින් බැක්ටීරියා වල විෂ වලින් හදපු බෙහෙත්නේ. ඒකට ඒ වගේ පුළුවන් බැක්ටීරියා විනාශ කරන්න. රයිට්? හැබැයි මෙයාලා ඔය ආකියා කියන උන් ටික එහෙම විනාශ කරන්න බෑ. මෙහෙම බැක්ටීරියා කියන්නේ ඇන්ටිබයොටික් වලින් විනාශ කරන්න බෑ. එයාලා සෙන්සිටිව් නෑ මේ මොනවද මේ ඇන්ටිබයොටික්ස් නේ. එතකොට ඒ නිසා උන් විනාශ කරන්න බෑ ඒකයි ඔය කියන්නේ. එක්සාම්පල්ස් ටිකක් තියෙනවා. මම ලියන්න. methanogens and halophils මම පොත දින දෙකම ගන්න. methanogens and halophiles. example එකකට ලියගන්න methanogens. halophiles. පිග්මන්ට් ඉවර කරගමු ළමයි මේ කොටස. මට අද මේ කොටස ඉවර කරා නම් ඇති ඇත්තටම අපිට ඉතුරු ටික ලබන සතියේ හිමින් කරන්න පුළුවන්. ඕකේ. ඒක 9 විතරදී ඉවර කරන්න පුළුවන් මේ ටික. ඒක ඔයාලට පැය භාගයක් තියෙනවා. හරි. එතකොට කියවගෙන යන් අපි දැන් domain bacteria කරනවා. අපි ආකියා ඉවරයි. Prokaryotes belong to domain bacteria. ඔන්න දැන් domain bacteria එකටත් අයිති වෙලා ඉන්නේ prokaryotes. Bacteria are sometimes pathogenic and they are sensitive to antibiotics. හරි. pathogenic කියන්නේ ව්‍යාධි ජනකයි. ලෙඩ ඇති කරන්න පුළුවන්. බැක්ටීරියා වලට පුළුවන් නේ. ලෙඩ ඇති කරන්න පුළුවන්. ගොඩාක් ලෙඩ ඇති කරන්න පුළුවන්. right? They can be found everywhere in the environment. bacteria කොහෙද ඉන්නේ පුළුවන්? අපේ බඩ ඇතුලේ ඉන්නේ. අපේ මූණේ මේ එළියේ ඉන්නවා. නහය ඇතුලේ, කට ඇතුලේ අපේ හැමතැනම ඇස් ඇතුලේ අපේ සම්පූර්ණ එන්වයරන්මන්ට් එක ඇත්තටම කිව්වොත් පිරලා තියෙන බැක්ටීරියා. එක එක જાති බැක්ටීරියා ඉන්නවා. ඒකට දැන් කාට කියන්න පුළුවන් ඇයි මුං හොරියා අපිට වැරද්දක් නැද්ද කියලා. ගොඩක් කෙවුන්ගෙන් අවුලක් නැහැ. හරි? සමහර වුන් ඉන්නවා උන්ගෙන් සෑහෙන අවුල් තියෙනවා. උන්ගෙන් තමයි ලෙඩ බෝ වෙන්නේ. right? හැබැයි මුං මේ මෙව වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඇන්ටිබයොටික්ස් වලින්. ඇන්ටිබයොටික්ස් වලින් මරන්න පුළුවන්. ඒකයි තියෙන වැඩේ. right? They can be found everywhere in the environment. They are the most abundant group of organisms. තමයි වැඩියෙන්ම abundant නේ. දැන් ඇත්තටම ළමයි කිව්වහම අපේ ඇඟේ සෙල්ස් ගාණක් තියෙනවා. අපේ ඇඟේ සෙල්ස් ට්‍රිලියන ගාණක් තියෙනවනේ. අපේ ඇඟේ තියෙන සෙල්ස් ගත්තාම අර ගාණක් තියෙනවනේ. ඒ සෙල්ස් වලට වඩා වැඩි අපේ ඇඟේ බැක්ටීරියා මයික්‍රෝ ඔර්ගනිසම්ස් ඉන්නවා. right? දන්නවනේ. ඒකට හිතා ගන්න පුළුවන් කොච්චර පොඩිද කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා නේ. වැඩිම අපේ ඔය කෙලවල එහෙම සෑහෙනින්. okay, they are the most abundant group of organisms. Bacteria and cyanobacteria belong to this family. Bacteria can cause harmful and useful effects to you. කියලා ඔන්න මම chart අර පොත තියෙන points ටික ලියා ගන්න මම ඊට කියලා තියෙනවා මොනවද harmful. පළවෙනි එක තමයි මුංගෙන් ලෙඩ හැදෙන එක නේ. අපේ කොටුවක් තියෙන කොටුවේ අපි point form එකේ ඉතාලම කෙටි කරලා මේවා ටික ලියා ගමු. පළවෙනි එක තමයි ලෙඩ හදන එක. ගොඩක් ලෙඩ හදන්න පුළුවන්. can cause diseases to humans and other organisms. මොන පළවෙනි ඊට පස්සේ මොකක්ද අපි එක්සැම්පල්ස් ටිකක් තියෙනවා ලියාගන්න නේ. leprosy ලාදුරු, tuberculosis, tetanus vaccine එකක් එහෙමත් ගහන්නනේ.
ටෙටනස් B කියලා. පිටගැස්ම. ටියුබර්කියුලොසිස් කියන්නේ ක්ෂය රෝගී. ඩයරියා. දෙවෙනි එක තමයි ෆුඩ් ස්පොයිලේජ් එක. බැක්ටීරියා තමයි වග කියන්නේ. කෑම නරක වෙනවට බැක්ටීරියා ෆංගිත් වග කියනවා. බැක්ටීරියා වග කියනලු කෑම නරක වෙන. ෆුඩ් ස්පොයිලේජ්. එතකොට ඔය කෑම නරක වෙද්දී යාළුවගේ රස වෙනස් වෙනව නේද? ඒ රස වෙනස් වෙන්නේ ළමයි මේ බැක්ටීරියා යාළුවා දැන් අපි අතට ඕනම කෑමක බැක්ටීරියා තියෙනවනේ. අපි කන ඕන කෑමක බැක්ටීරියා තියෙනවා ළමයි. right? එතකොට මොකද්ද එතකොට අපිට ඇයි එහෙනම් හැම කෑමෙම ලෙඩ හැදෙන්නේ නැත්තේ? හැම කෑමකම ඉන්න දැන් උදේ හදනවා අද උදේ හදන කෑමක ඉන්න බැක්ටීරියා ප්‍රමාණය අඩුයිනේ. නේද? අඩුයි බැක්ටීරියා ප්‍රමාණය. හැබැයි ඒක දවල් වුණාට පස්සේ මොකද වෙන්නේ? බැක්ටීරියා ගොඩ වෙලා වගේ දැන් බැක්ටීරියා මල්ටිප්ලයි වෙලා. හිටියා වගේ දහස් ගණනක් ඉන්නවා. ඊට පස්සේ මේ බැක්ටීරියා වලින් එයාලා එක එක ටොක්සින්ස් හදනවා විස. ඒ විස ජාති තමයි අපිට නිකන් අර කෑම පිල්ලු වෙලා කියලා කියන්නේ. අන්න ඒ විස ජාති නිසා තමයි. right? එක එක. තුන්වෙනි එක produce dairy products. To produce dairy products. Dairy products කියන්නේ ඔය yogurt මුදෝපු කිරි වගේ දේවල්. මේකට පාවිච්චි කරන බැක්ටීරියා වල නම දන්නවද? Lactobacillus bulgaricus. මම ඒක නිකන් දෙන්නම් ඈ. Lactobacillus bulgaricus. බල්ගේරියාවෙන් වෙන්නදී හොයාගෙන තියෙන්නේ. ඔයාලා ළමයි සයන්ස් සම්බන්ධයෙන් මොන හරි ඉම්පෝටන්ට් ඩිස්කවරි එකක් කරොත් එම ඔයාලගේ නමක් දාගන්න පුළුවන් මෙහෙම ඈ. නේද? දැන් හිතන්න මොන හරි හොයාගත්තා කියලා. ඔය ලංකාවේ ඉන්නවා මේ ගේම් එක ඔයාලා දන්නවනේ? කොටගම බූෆෝ කොටගමයි කිය. ඒ කොටගම කියන මනුස්සයා තමයි හොයාගෙන තියෙන්නේ. මනුස්සය නෙමෙයි නිකන් සයන්ටිස්ට් කෙනෙක්. එයා තමයි හොයාගෙන තියෙන්නේ. එහෙනම් ගෙම්බ එක හරිද ගෙම්බගේ නම බූෆෝ කොටගම. ඒ වගේ ඔයාලට පුළුවන්. නේද? හොයාගන්න මොකක් හරි. තීක්ෂණවලි නමක් දාමු සතෙක්ට. මොන හරි ලිවිං සත්ත්ව జాතිය හොයාගත්තම දාන්න තිබ්බා. හරි. ඊළඟ එක මොකක්ද? මට පොඩ්ඩක් අර බෝඩ් එක හරියට ફોකස් වෙලා නැහැ. තීක්ෂණ ස්නේලියස්. උලා මෙතන ඉන්න පුළුවන් ඇත්තටම. මෙතන ඉන්න පුළුවන් කවදා හරි දවසක ලංකාවෙන් පළවෙනියටම හඳට ගියේ එක. හඳට කිව්වේ මේ හඳට. තව ලංකාවෙන් පළවෙනියටම ලංකාවේ හොඳම ડોක්ටර්. හොඳම සයන්ටිස්ට්. හොඳම නර්තන ශිල්පියා. හොඳම ගිටාරිස්ට්. රයිට්? හොඳම මොකක් හරි තමන්ගේ ෆීල්ඩ් එකේ. හොඳම එකම මෙතන ඉන්න පුළුවන්. නෑ කියනවාද? ඉන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එතකොට මං හිතනවා මේ හැම ඒ තැන් වලට කියන්නේ හොඳම කෙනා වෙන්න අවශ්‍ය පොටෙන්ෂල් එක ශක්තිය ඔලගව තියෙනවා කියලා මම දැඩිව විශ්වාස කරනවා. රයිට්. මම උඩ එකම කන්නම්. separate හවුරුනි separate fibers from coconut husks. Coconut husks පොල්ලෙලි agave leaves ගෝනි ගස් කියන්නේ and පේන්නද පුතා පේන්නේ නැහැ
board එක focus වෙලා හරි. Separate fibrous from coconut husks. Agave leaves. Gonicus. And leather. දැන් ඔය පොල් එලි වලින් පොල් කෙඳි වෙන් කරගන්න. right? පොල් එලි වලින් පොල් කෙඳි වෙන් කරගන්න. the lace can පොල් එලි වලින් පොල් කෙඳි වෙන් කරගන්න ඕක අතින් එකින් එක ගලවන්නද නෑනේ. පොල් කෙඳි වෙන් කරගන්නවා කියන්නේ පොල් කෙඳි කියන්නේ ඕනේ කොහොමවත් දන්නවනේ. ඒකට ඒකට පාවිච්චි කරන Clostridium කියලා බැක්ටීරියාව. ඒක පාවිච්චි කරලා තමයි ඔය පොල් ලෙල්ලෙන් පොල් කෙඳි මේ වගේ කෙඳි වෙන් කරගන්නේ. ඒකයි කියන්නේ. සරලයි. පහක් හයක් තියෙනවා. මම මේ ලියන එකත් ලියාගමු ඉස්සෙල්ලා මම කියන්නම්. පැහැදිලි කරනවා to fix atmospheric nitrogen. To increase soil nitrate level. මෙහෙම දැන් මේකයි කතන්දරේ. ගස් වලට වැවෙන්න නයිට්‍රජන් ඕනේ. නයිට්‍රජන් තමයි අපේ ඇට්මොස්ෆියර් එකේ වැඩි හරියක් තියෙන නයිට්‍රජන්. 70ක් තියෙන නයිට්‍රජන්. හැබැයි ගස් වලට කෙලින්ම නයිට්‍රජන් උරාගෙන එයාලගේ වැඩ කරගන්න බෑ. මේ නයිට්‍රජන් මෙහෙමද තියෙන්නේ. මේක පාවිච්චි කරන්න බෑ ළමයි. මේක නයිට්‍රේට් වෙන්න ඕනේ. ඔයාලා 11 වසරේදී ඔය ඉගෙන ගන්න. මේ නයිට්‍රජන් නයිට්‍රේට් වෙන එක මේක මෙහෙම වෙන එක මෙහෙම තියෙද්දි උරා ගන්න පුළුවන් ගස් වලට මේ අයන් එකක්. මේක මෙහෙම තියෙද්දි මෙහෙම නෙමෙයි තියෙන්නේ පොළොවට වැටෙනවා පොළොවට ගිල්ලා පස්වල මෙහෙම තමයි තියෙන්නේ. ගස් වලට උරා ගන්න පුළුවන්. මෙහෙම තියෙද්දි උරා ගන්න බෑ. මේක ඇට්මොස්ෆියර් එකේ තියෙද්දි උරා ගන්න බෑ. ඒකට මේක නයිට්‍රජන් මේක කරන එකට තමයි කියන්නේ nitrogen fixation කියලා. To fix atmospheric nitrogen කියන්නේ මේ මේක. වලට ලියා ගන්න. right? ඒකට මේක කරන්න බැක්ටීරියා පාවිච්චි කරනවා ලු. ඇත්තටම බැක්ටීරියා පාවිච්චි කරනවා. right? අවසාන එක to decompose dead bodies and structures නේ. දැන් ඔය අපේ environment එකේ මැරිච්ච සතෙක් වොන්න සතෙක් මැරුණා. මිනිහෙක් මැරුණාම කියන්නේ. දැන් මිනිහා මේ මැරිච්ච එක හැමදාම සදාකාල එතනම ඉන්නවද? නෑනේ. මමිය වගේ ඌ දැන් සුරක්ෂිත වෙලා තියන්නේ නෑනේ. ඌ දිරනවනේ. කොට බැක්ටීරියා වලින් කරන තව හොඳ දෙයක් තමයි මෙයාට පුළුවන් මැරිච්ච organisms ලව decompose කරන්න. දිරලා දාන්න. ඒක පහ to decompose මමිය හදන්න කොහොමද සර්? දැන් මෙහෙමයි බැක්ටීරියා හින්දානේ මම මේ decompose වෙන්නේ. මැරිච්ච මිනිස්සයා බැක්ටීරියා නිසානේ decompose වෙන්නේ. එතකොට දැන් අපි ඔය කියන්නේ චට්නි දානවා කියලා දන්නවනේ. චට්නි දානවා කියන්නේ ආහාර කල් තබා ගන්න ක්‍රමයක්නේ. එතකොට ආහාර නරක වෙන්නේ ඒ කෑම එකේ බැක්ටීරියා හිටියොත්නේ. බැක්ටීරියා වලට ග්‍රෝ වෙන්න සුදුසුකම් තිබ්බොත් තමයි කෑම නරක වෙන්නේ.
එතකොට ඩෙඩ් බොඩි එකටත් එච්චර තමයි. ඩෙඩ් බොඩි එක නරක් වෙන්නේ ඩෙඩ් බොඩි එක මේ කියන්නේ මැරිච්ච සතා නරක් ඒක කුණු වෙන්නේ මයික්‍රෝ ඕගනිසම්ස්ලා ග්‍රෝ වුණොත්. ඒකට මොකද කරන්නේ? ඩෙඩ් බොඩි එක දානවා ලික්විඩ් එක. වතුර එක පොඟවලා තිනවා. ඒ හිතන්නකො මොනවා හරි ඒ වතුර එකේ මයික්‍රෝ ඕගනිසම්ස්ලා හැදෙන්නේ. මයික්‍රෝ ඕගනිසම්ස්ලා ඉන්න බෑ. මයික්‍රෝ ඕගනිසම්ස්ලා ඉන්නේ නැති තාක්කල් ඩෙඩ් බොඩි එක ආරක්ෂා වෙලා තියෙනවා එච්චර. තේරුණානේ? අන්න එහෙමයි මම හදන්නේ. කියන්නේ මයික්‍රෝ ඕගනිසම්ස්ලාට ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක් ඇති කරනවා. ඒකට මයික්‍රෝ ඕගනිසම්ස් නෑ. ඩෙඩ් බොඩි එක ආරක්ෂා වෙලා තියෙනවා. තේරුණාද මල්ලි? ඔව් සර්. To decompose dead bodies and structures. හරි කියවගෙන යනවා අපි එතනින් එහාට. හරි. Domain eukarya. They are the most important organism and they have eukaryotic cellular organization. Paranthena organized nuclei. Again, organized with the cells. They live in different environment and they do not sensitive to antibiotics. Then අපි sensitive නෑනේ antibiotics වලට නේ. අපි දැන් ඔන්න අපි දැන් බෙහෙත් ටිකක් බීපුවම අපි මැරෙනවද නෑනේ. අපේ ඇඟේ ඉන්න මේ බැක්ටීරියානේ මැරෙන්නේ. බැක්ටීරියා තමයි sensitive. අපි sensitive නෑ antibiotics වලට. They live in different environment and there are 4 kingdoms belong to this group. මගේ ළමයි අර ඔය මැද්දේ කොටුව ඇතුලේ natural classification process below features කියලා තියෙන එක කපන්න. මම ඒක අයින් කරා කීප පාරක් එතෙන්ම ආයෙ ගිහිල්ලා. දැන් යූකැරියා කියන කට්ටිය ඔන්න ඒක තමයි යූකැරියා කියන අධිරාජධානි. අධිරාජධානි තුනක් තියෙනවා. අඩෝ මොකද්ද? ආකියා, බැක්ටීරියා, යූකැරියා. ඒකට අධිරාජධානි තුනේ යූකැරියා කියන එක තමයි දැන් අපි ඉන්නේ. දැන් ඔන්න යූකැරියා එක තමයි කතා කරන්න යන්නේ. ඒකට ඔය යූකැරියා කියන එක ආයෙ බෙදෙනවා 3කට 4කට නේ. මොනවද? ප්‍රොටිස්ටා, ෆංගි, ප්ලාන්ටේ, ඇනිමාලියා. අපිට මේක මෙහෙම බෙදුවා කියලා ලස්සනට. මම අවසානයේ පාඩම අවසානට දෙන්නම් ඒක. Right. Archaea, bacteria, eukarya. දැන් eukarya එකේ දැන් තමයි අපි කතා කරන්න යන්නේ 4ක් තියෙනවලු. ප්‍රධාන රාජධානි මොනවද? ෆංගි ගමු පටන් ගමු ප්‍රොටිස්ටා කියන්නේ. ප්‍රොටිස්ටා තියා ගන්න එතන කොටුවේ අර වාගේ කපලා කිංඩම් ප්‍රොටිස්ටා. ප්‍රොටිස්ටා කියන්නේ කිංඩම් ප්‍රොටිස්ටා. කිංඩම් ෆංගි. හරි. තුන්වෙනි එක කිංඩම් ප්ලාන්ටේ. හතරවෙනි එක කිංඩම් ඇනිමාලියා.
උතනින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කිංඩම් ප්‍රොටිස්ටා ඇන්ඩ් ෆංගි දෙක විතරයි. ඔයාලා මේක අද ගන්න එහෙම එපා. මේක විතරක් මේ ලියා ගන්න එච්චරයි. හරි. මම එන්නම් කිංඩම් ප්‍රොටිස්ටා ගාවට. ඔය ඇල්ගි මුහුදු ඇල්ගි තියෙන අන්න ඒව අයත් වෙන්නේ මේ ප්‍රොටිස්ටා වලට තමයි ඈ. කියවගෙන යන්න පටන් ගන්න. ඉවරයි නේද ලියලා? හරිනේ. පොඩ්ඩයි ඉවර කරලා කතා කරලා. They have eukaryotic cellular organization. හරිනේ. organized වෙච්ච cellular organization එකක් තියෙන්නේ. They are either multicellular or unicellular organism without specialized tissue. Specialized tissue කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපේ muscle tissue එකෙන් කරන එකක් තියෙනවා. මොනවද? contraction, relaxation, movement එකනේ කරන්නේ. නේ? ඒකට අපේ මොනවද? blood tissue එකෙන් කරන එකක් තියෙනවා මොනවද? ඇඟේ අපේ ඇඟ පුරා oxygen transport. ඒකට මෙයාලගේ මේ protista වල එහෙම specialized වෙච්ච tissue එකක් නැහැලු. මේ වැඩේට තමයි මේක පාවිච්චි වෙන්නේ කියලා blood පාවිච්චි වෙන oxygen transport කරන්න එහෙම කියලා මෙයාලගේ එහෙම දේවල් නැහැ. ඒකයි ඔය කියන්නේ. එයාලා නැත්තම් photosynthesis කරන්නේ මේ වයි කියලා එහෙම කියන්නේ ස්පෙෂලායිස් වෙලා නැහැ. ඔක්කොම නිකන් එකම වැඩේ වගේ තමයි කරන්නේ. ගහ පුරා සම්පූර්ණ ගහම අර මේ කඳ මුල් කොළ ගෙඩි වලට එහෙම වෙන් වෙලා නැහැ. නිකන් දැකලා තියෙන ඇල්ගි වල නිකන් දියසෙවල වගේම තමයි. නිකන් ඔහේ නිකන් තියෙනවා. කිසිම හැඩයකුත් නැහැ. ඔහේ තියෙනවා. Right? They live in environments associated with water and mostly are photosynthetic. ගොඩක් දෙරට මේ කට්ටිය photosynthetic. කොළ පාටයි. photosynthesis කරන්න පුළුවන්. Some species are heterotrophic. ඒකට heterotrophic කියන්නේ මොකක්ද කියලා මම දීලා තිනවා වරහන් ඇතුලේ. Heterotrophic organisms are organisms who cannot produce their own. තමන්ගේ ආහාර අර photosynthesis වලින් නිපදව ගන්න බැරි අය තමයි heterotrophic කියන්නේ. දැන් අපි ගත්තොම අපි heterotrophic. අපිට බෑනේ අපි නිකන් ඉරාව ගිහලා හිටන් ගියාම අපේ ඇඟේ මේ ග්ලූකෝස් හදෙන්නේ නැහැ නේ. ඒකට අපි heterotrophic. අපේ ආහාර අපිට නිපදව ගන්න බෑ. අපි ඒක වෙන සතෙක්ගෙන් තමයි ගන්න ඕනේ. වෙන එකක කාලා. Algae and protozoans belong to this group. Right? Okay. තන පින්තූරේ ඔතන ඔය මෙතන මේ පින්තූරේ ගාවින් ලියා ගන්න ඕනේ මේ පැරමීසියම් කියලා. පැරමීසියම් කියලා ලියා ගන්න ඈ. එතන. Right. Following are some useful effects of protists to human. Right. ඇත්තටම තමයි මේ ලෝකෙ වැඩියෙන්ම ඔක්සිජන් නිපදවන්නේ මට කියන වැඩිම ඔක්සිජන් නිපදවන ඇත්තේ කොහෙද? මුහුදද වනාන්තරවල. වැඩිම ඔක්සිජන් නිපදවන ඇත්තේ මුහුදේ. නේ? අපි හිතන්නේ මුහුදේ තමයි වැඩිම ඔක්සිජන් ප්‍රමාණයක් හැදෙන්නේ. කොහොමද? හැදෙන්නේ මේ ඇල්ගි නිසා. මුහුද විශාල විදියට sea plants තියෙනවනේ seaweed කියන්නේ. මුහුදේ පළායට තියෙනවනේ. එයාලා photosynthesis කරන නිසා තමයි ඔක්සිජන් හැදෙන්නේ. ඒකට ඒ ඔක්සිජන් තමයි අපි හුස්ම ගන්න. නේ? එතකොට ඔය primary producers ලා විදිහට ක්‍රියා කරනවා කියන්නේ දැන් මුහුද සත්තු මුහුද පැලරි කනවා. ඒ වගේම ඒව මිනිස්සු අරගෙන ඒ වගේ එක එක කෑම හදනවා. ජෙලි හැම අපි කන. ඒවා ඇල්ගි. හරි. ඒකට තව කෑම හදනවා. ඒකට primary producers ලා. අපි primary producer කියන්නේ ඔය මේ ශාක වලට. ඉගෙන ගන්නවා තව 11 වසරේදී. And algae involved in forming mutualistic associations with fungi called lichens. So lichens. ඔයාලා ගස්වල දැකලා ඇති නිකන් අර පොල් ගස්වල එහෙම කොළ පාටයි සුදු පාටයි පැච් තියෙන දැකලා තියෙනවා. අඹ ගස්වල එහෙම නිකන් සුදු පාට පැච් වගේ තියෙන දැකලා තියෙනවා. දැන් ගහේ කඳේ දැකලා? ඔව්ද. ඒ තමයි ඔය fungi දිලීර algae එක තුල හදනවලු මේ හවුලා mutualistic combination එක. ඒකට තමයි ඔය lichen කියලා කියනවා ඒකට අපි. ඊළඟට තුන්වෙනි එක to extract agar which is used to prepare culture media to grow bacteria. අපි agar කියලා જાතියක් ඉගෙන ගන්නවා. ඒකත් 11 වසරේ දිනවා. agar කියන જાතිය හදන්න මේ algae පාවිච්චි කරනවලු to extract alginic acid used to make ice cream.
ice cream හදන්න ඕනේ alginic acid පාවිච්චි කරනවලු. Some protozoans cause diseases to human. Malaria, amoebiasis කියන්නේ අර බඩ යන්නේ. ඒත් ඒ වගේ ලෙඩ හදන්නත් පුළුවන්ලු. මේ ඇල්ගී වලට මොනවද protozoans ලට. ඔලක් නෑ වල මම ඩේට් මම රෙකෝඩින් එක නම් දාන්න. ඔච්චරයි. ඇල්ගී ගැන ඉගෙන ගන්න අපිට තියෙන ඔච්චරයි. right? ඊට පස්සේ අපිට තියෙනවා ෆංගි. ඒකත් ඉක්මනට කතා කරලා යන්න. මහ ලොකු දෙයක් නැති නිසා. They also have a eukaryotic cellular organization. Back in there. They also have a eukaryotic cellular organization and they have cell walls made up of chitin. දැන් ෆංගි කියන්නේ දිලීර. ඔය අපි හතු කියලා එහෙම ගන්න. අපි හතු කියලා කන්නේ මොනවද ඇත්තටම? බිම්මල් කියලා කන්නේ මොනවද? ෆංගි වල රීප්‍රොඩක්ටිව් ඕගන් එක තමයි අපි කන්නේ. නේද? අපිරියයි. ෆංගි වල රීප්‍රොඩක්ටිව් ඕගන් එක තමයි අපි බිම්මල් කියලා කන්නේ. right? හරි. eukaryotic cellular organization එකක් තියෙනවා. ඒ වගේම මෙයාලගේ cell walls හදලා තියෙන්නේ chitin. chitin කියන්නේ carbohydrate එකක්ම තමයි. carbohydrate එකේ derivative එකක්. carbohydrates වල nitrogen උත් තියෙනවා. පොඩ එයාලගේ cell wall එක හදලා තියෙන්නේ chitin කියන එක. ලේසි මතක තියාගන්න. There are unicellular or multicellular fungi species. fungi වර්ග එක්ක unicellular cell එකක් තියෙන fungi. නැත්තම් multicellular cells ගොඩක් තියෙන fungi ඉන්නවා. There are about 1.5 to 5 million species belong to this kingdom. වර්ග මිලියන 5ක් ඉන්නවලු fungi විතරක්. දාගන්නකොනේ. They contribute greatly to decompose organic matter in the environment. They also form symbiotic associations with other organisms. කලින් කිව්වේ algae එක්ක මේ හදනවා කියලා එකක් symbiote නේ. කොට ඔය fungi කියන જાතිය ඔය organic matter දි රාපත් කරන්න decompose කරන්නත් දායක වෙනවා කියලා කියන්නේ. දායක වෙනවා තමයි ඇත්ත. right? ඔය අපි පාන් වල පුස් හදනවා, කෑම වල පුස් හදනවා කියන්නේ මේ fungi වල activity එක නිසා තමයි එහෙම වෙන්නේ. right? right, okay. Below are some useful and harmful effects of fungi to humans. So, as a supplementary for protein. So, mushroom වගේ protein හොඳට දිනවා. Bread and alcohol fermentation. අපි yeast කියලා කියන්නේ. ඒ bakery products පාන් නෙමෙයි පාන් හදද්දි ගන්නවා. ඒ bakery products වල yeast කියලා ගන්න. ඒ තනිකරම fungi දිලීරයක්. To produce antibiotics. So antibiotics හදනගත්තේ penicillin කියලා අහලා ඇති වල. Antibiotics කියන මොකක්ද දන්නවන්නේ? කිව්වනේ. Decomposition of dead bodies and structures. So සත්තු දි රාපත් නැච්ච සත්තු දි රාපත් වෙන්නේ fungi වල. අරවත් ඕනේ මේ protozoans ලත් ඕනේ. sorry bacteria වල. protozoans ලා නෙමෙයි. To cause diseases to plants and humans, animals. අලුහන් අපි ඔය දිලිය වලින් තමයි එක එක ලෙඩ හැදෙනවා නිකන් තැන් තැන් වල පැස් පැස් යන්නේ සුදු පාට අලුහන් කියන්නේ නේ. ඒකට ඔය හැමේ රෝග වල ගොඩක් ඔය දිලිය තමයි අතරම හේතු වෙන්නේ. කළු දිලිය රෝගය එක තියෙනවා. spoilage of food අපි කිව්ව කෑම නරක් වෙන්නේ. සරලව ගත්තොත් එහෙම පාන් එහෙම කුස් කාලා තියෙනවනේ. ඔය වගේ ඒවා. right, okay. ඊට පස්සේ අපිට chart එකක් තියෙනවා පොඩ්ඩක් බලන්නකෝ. මම ඔය පොතේ තියෙන chart එක එහෙම පිටිම දැම්මම වෙනස් කරන්න ගියොත් එහෙම සමහර විට මගේ ඇති වැඩිපුර ඇඩ් වුණොත් එහෙම ඒක ඔයාලට කරදරයක්. අඩුවෙන් තිබ්බොත් ඒත් කරදර වෙනවා. මම පොතේ තියෙන එක ගත්තා. ඊපස්සේ අපි ඔක කතා කරගෙන යමු. මොකද්ද මොනවද තියෙන්නේ කියලා මේ වගේ. බලන්න පළවෙනි chart එකේ තියෙනවා. chart එකේ අපි තියෙන්නේ මේ structure එක, shape එක, nutrition mode එක,
රීප්‍රොඩක්ට් කරන විදිය ඩිස්ට්‍රිබියුෂන් එක එව්වා තියෙන්නේ මේ අපි දැන් කතා කරපු බැක්ටීරියා වලයි ප්‍රොටිස්ටා වලයි ෆංගි වලයි රයිට් ආකියා වල නෑ බැක්ටීරියා වලයි අපි දැන් කතා කරා ඩොමේන්ස් තුනක් කතා කරානේ තුනේ දෙකක් කතා කරලා ඉවරයි මොකද්ද ආකියා and බැක්ටීරියා ඉවරයි එතනින් බැක්ටීරියා වලයි ඩොමේන් යූකැරියා එකේ ෆංගි and මොකද්ද ෆංගි and ප්‍රොටිස්ටා මේ කියන දෙකේ ෆීචර්ස් තමයි කතා කරන්න යන්නේ අපි ස්ට්‍රක්චර් එක මයික්‍රොස්කෝපික් ඒ කියන්නේ අපිට ඇහැට දකින්න බෑ කියන්නේ මොන බැක්ටීරියා තමයි කතා කරන්න යන්නේ දැන් ඇහැට පේන්නේ නැහැ unicellular and multicellular organisms ඔව් unicellular කියන්නේ cells එකක් තියෙනවත් තියෙනවා multicellular ඒවත් තියෙනවා ඊට පස්සේ අපි ප්‍රොටිස්ටා පැත්තට යන් එහෙම most are microscopic එතකොට අපිට ඇල්ගි කියන ඒවා ළමයි මයික්‍රොස්කෝපික්ද අපිට ඇල්ගි කියන ඒවා ඇහැට පේන්නේ නැද්ද පේනවා උඩේන එතකොට වැඩි හරියක් තියෙනවා යම් ප්‍රමාණයක් තියෙනවා මයික්‍රොස්කෝපික් හැබැයි ඇල්ගි මේ ප්‍රොටිස්ටාගේ ගොඩක් අය මැක්‍රොස්කෝපික් අපිට ඇහැට හොඳට පේනවා but some red algae possess large bodies red algae වල ලොකු ප්‍රමාණයක් තියෙනවා they are eukaryotes එයාලා eukaryotes mostly unicellular කියන්නේ එක සෙල් එකයි තියෙන්නේ some are multicellular without a tissue differentiation එයාලා multicellular මම අර කලින් කිව්වා වගේ අර ගහක කොළයක් මලක් විදිහට වෙන වෙලා නැහැ ඊට පස්සේ ෆංගි වලට යනවා කියව ගන්න මම පාඩම් කරන්න තිබ්බනම් කොහොමද නේ ඒ හින්දා පාඩම් කරන්න එපා කියව ගන්න නිදාසේ කියව ගන්න කියවලා උත්තර ලියන බල මොකද ප්‍රශ්න දෙන්න most of them are microscopic මම මේ ෆංගි ගැන කියන්නේ but some reproductive structures can be seen with naked eye ෆංගි පේන්නේ නැහැ ෆංගි වල reproductive structure එක පේනවා ලොකු වෙලා mushroom වගේ they are eukaryotic organisms right some are unicellular some are multicellular සමහර අය unicellular ඉන්නවා ෆංගි වල සමහර අය multicellular they exist as multicellular mycelium නිකන් mycelium කියන්නේ ළමයි දැලක් විදිහටලු තියෙනවා කියන්නේ ෆංගි දැලක් විදිහට ජාලයක් විදිහට තියෙනවා කියනවා mycelium එකක් කියලා කියන්නේ no tissue difference ඒකෙත් අර tissue වෙනම හැදිලාක් නැහැ ඊපස්සේ shape එක තියෙනවා ඕනේ බැක්ටීරියා ළමයි shape ගොඩක තියෙනවා right බැක්ටීරියා සමහර ඒවා කියනවා දණ්ඩක් තියෙනවා උන්ට කියනවා bacillus කියලා සමහරව ඉන්නවා කොමාස් මේ රොඩ් එකක් සෝරි මේ ඩොට් එකක් වගේ සමහරව ඉන්නවා මෙහෙම හරි ඔය එක එක જાතියෝ ඉන්නවා කොමා ෂේප් එකකින් ඉන්නවා රයිට් බැසිලස් මට මතක නැහැ හැඩ ටික මෙයා ස්පිරිලා තව හැඩ ගොඩක් තියෙනවා මේ දැන් මේ දෙක අතර මැද්දේකුත් ඉන්නවා මූයි දෙන්නම් වගේ මට මෙයාලගේ ගොඩක් ෂේප්ස් තියෙනවා රයිට් අවුත නැතිනේ ෂේප්ස් කියලානේ බලමු කියවල spherical shape cocos rod shape bacillus spiral spirillum comma shape තව comma shape කියලා එකක් තියෙනවා Cyanobacteria also exist as single cells, branched or unbranched filaments. Cyanobacteria කියනවත් branch කියන්නේ මෙහෙමයි. මෙහෙම. cells ගොඩක් මෙහෙම තියෙනවා. කෝච්චි පෙට්ටිය වගේ මෙහෙම branch එකක් තියෙනවා. තනින් තනින්. ඒකයි ඔය කියන්නේ. right? ඊට පස්සේ protista ගමුකෝ leaf like horse shoe shaped and other different shapes so protista algae කියනවා ඒ කොළ වගේ නැත්තම් ඔය උල්වාහෙම තව යුග්ලිනා කියලා කට්ටියක් ඉන්නවා උන් කියන්නේ මේ horse shoe
නිකන් අස්වල ආඩමක් වගේ. මෙහෙම. මේ මෙහෙම වුණොත් ඉන්නවා. fungi as single spherical cells of fungi mycelium. දිලිර කියනවා එක්ක single මෙහෙම cell විදියට නැත්නම් mycelium එක කියන්නේ දලක් විදියට. එහෙනම් අපි දිවට එහෙම දලක් විදියට mycelium nutrition ඔන්න ඒක තමයි වැදගත් එක. බැක්ටීරියා කියන එක ගොඩක් කියුවා heterotrophic. ඒ කියන්නේ අනිත් සත්තුන්ගෙන් තමයි යැපෙන්නේ. but cyanobacteria photosynthetic. autotrophic. autotrophic කියන්නේ තමන්ගේ ආහාර තමන් නිපදව ගන්න කට්ටිය තමයි autotrophic. right? ඒක photosynthesis කියන්නේ ක්‍රමයක් විතරයි. right? ඒකට බැක්ටීරියා කියන ගොඩක් කියුවා heterotrophic. අනුන්ගෙන් තමයි කියන්නේ මැරිච්ච සත්තුන්ගෙන් නැත්නම් ජීවත් වෙන සත්තුන්ගෙන් තමයි පෝෂණය ගන්න. ප්‍රොටිස්ටා නම් ඔක්කොම phototrophic. කොළ පාට නැල්ගි ಜಾති ඔක්කොම කොළ පාටයි කියන අනිවාර්යෙන් photosynthetic තමයි. autotrophic කියන්නේ photosynthesis තමයි කියලා හිතා ගන්න. The unicellular animals protozoans අපිට ලෙඩ හදන ප්‍රොටිස්ටයින් එයාලා heterotrophic. එයාලා බොහෝ දුරට එයාලා යම් ප්‍රමාණයක් මේ අනිත් සත්තුන්ගෙන් තමයි ගන්න. fungi නම් ඔක්කොම heterotrophic. කවුරුවත් autotrophic අය නැහැ. right? fungi all are heterotrophic. Most of them obtain nutrition as saprophytic organisms. ඒ කියන්නේ අනිත් සත්තුන්ගෙන් උරා ගන්නවා පෝෂණය. එහෙම. reproduction bacteria පැත්තට mostly performs asexual reproduction. ඒ කියන්නේ සෙල් එක මෙහෙම ඉන්නවා ඒකට අපිට පුළුවන් දෙකට බෙදෙනවා. අලුත් සෙල් දෙකයි. ඔන්න reproduction වුණා. ආන් ඒ වගේ. ඊට පස්සේ bacteria reproduce by binary fission. binary fission කියන්නේ වේම් එක තමයි. Cyanobacteria by fermentation and budding. මෙයාලා තැනින් තැනට වේම් මේ කෑලි ගැලවිලා ගිහිල්ලා. මෙයාලගේ තව ඉන්නවා මේ මෙහෙම නිකන් අර තව සෙල්ස් හදන්න පුළුවන් සෙල්ස් නේ ඒවයි මේවයි හදනවා. ලොකුවට කතා කරන්න ඕනේ නෑ ඒව. Just say protista reproduce asexually. Binary fission කියන්නේ වේම් එක දෙකට බෙදෙනවා එච්චර. Fragmentation and spores production. spores කියලා කියනවා ළමයි. මේ මං කිව්වේ වේම් මෙයා. ඒ cyanobacteria වල ඉන්නව කෙනෙක් එයාට පුළුවන් අලුතෙන් කට්ටිය හදන්න. ඒ අය මේ ෆං මේ මොනවද protista වල ඉන්නවලු. fungi mostly by asexual reproduction. sexual reproduction යම් ප්‍රමාණයක් තියෙනවා. that's a distribution. widely distributed in air water soil හැමතැනම ඉන්නවා. protista marine මුහුදේ ඉන්නවා. fresh water සාමාන්‍ය නිකන් මිරිදියේ ඉන්නවා. damp soil තෙත පොළොවින් අපි දැකලා තියෙන්නේ දියසෙවල කියන්නේ algae තමයි. ඒත් protista. inside the body of organism ජීවින්ගේ ඇඟ ඇතුලේ ඉන්නවා. fungi live on organic matter and living body less in aquatic කියනවා. දිලිය කියනවා අනිවාර්යයෙන්ම එයාලා heterotrophic නේ. එයාලට වෙන සතෙක් ගේන්න ඕන හින්දා living organism කෙනෙක්ගේ මතු පිට තමයි ඉන්නේ. මැරිච්ච සතෙක්ගේ ඒ වගේ examples තියෙනවා ඔන්න bacteria, cyanobacteria, algae මොනවද protista එකට algae ඕවා මේවා තියෙනවා. fungi එකට fungiම තියෙනවා ඉතින් දාන්න. right? හරි. අදට මම පාඩමේ 3න් එකක් විතර ඉවරයි. 3න් එකටත් වඩා ඉවරයි මම හිතන්නේ. පාඩමේ පිටු තියෙන 24යි අපි සාමාන්‍ය පිටු 12ක් විතර වගේ කතා කරානේ. නැද්ද? ඔව් 9ක් විතර කතා කරා. ඔව්. පාඩමේ 3න් එකක් විතර ආසන්නව අපි 3න් එකට ආසන්න 3න් එකට වැඩි ප්‍රමාණයක් අපි අද දවස් ඇතුලේ කවර් කරා. right? මම අද ඇත්තටම ওই ටික විතර කරන්න මම හිතුවේ මේ වෙලාව යයි මේ ටික කරද්දි කියලා. පැය දෙක යයි කියලා. පැය දෙක සයන ප්‍රමාණයක් පැය වගේක් විතර ඉදිරියට වුණානේ. හරි. ওই ටික තමයි මම කතා කරන්න ඕන වෙලා තිබ්බේ. ඕක හොඳට කියවන්න ගෙදර. දැන් ටියුට් එක print කරගෙන කියවන්න. ආයෙ පාඩම් කරන්න එපා. කියවන්න. කියවලා තේරෙනවද බලන්න. හරි. ඊට පස්සේ තමන්ම ප්‍රශ්න හදාගෙන අර දැන් හිතනවා දැන් ඔය ඔයාලට පාඩම් කරනවා කියන්නේ මෙහෙම ළමයි. පාඩම් කරනවා කියන්නේ පොත දිහා බලන් නිකන් මතුරන එක නෙමෙයි ඇත්ත. කියවන එක හරි. කියවලා කට පාඩම් කරගන්න උත්සාහ කරන්න එපා. දැන් ඔක ලියලා ටියුට් එක කම්ප්ලීට් කරගෙන පාඩම් කියන්නේ කියවලා ඔයාලා මේ ප්‍රශ්න දාගන්න. right? මොනවද domains තුන මොනවද? 3 domains. කියලා ප්‍රශ්න අර්ථ දාගන්න. දැන් මේක දිහා බලලා ඔයාලට domains තුන මතකින් කියන්න පුළුවන් වෙනවා. මොනවද?
මේ ආ කිය බැක්ටීරියා යූ කෙරේ. මම නැත්තම් ආයෙ බලන්න. right? ඊට ප්‍රශ්න දින පාස් කරලා සේව කරනවා. තව මෙහෙම ප්‍රශ්න ටිකක් හදාගන්න. 4 kingdoms. ආන් එහෙම හදාගන්න. හැම දෙයකම ඔය වළංගුයි. ඔහොම තමන්ගේම ප්‍රශ්න කරනවා. ඒක මතක හිටිනවා. පාඩම් කරන්න යන්න එපා. බලන්න. පොත බලන්න. නෝට් එක බලන්න එච්චර. right okay. මම එහෙනම් අද නවත්තන්නම්. මේ අර challenge මොකද